ඔන්න පුතේ මම අවසානයේ ඔයාලට දීපු ගානයි මේ සාකච්ඡා කරන්නේ 2යි 4න් 1න් 3න් 2 අඩු කිරීම 1යි 5න් 3 බෙදීම 1යි 7න් 1 වරහන් ආයි මේ කොටු වරහනක් වැඩි කිරීම 2යි 7න් 1 මේ වගේ ගානක් හදන්න පුළුවන් කියන්නේ පුතේ. ඔයාලට මේ වන් බෙගුදරි ඇත්තම කියනවා නම් ගේමක් නෑ. හරිද? හරි. 4ක් 2 8යි 1යි 9යි. earn 3න් 2. මොනවා කරන්නත් කලින් විෂම සංඛ්‍යා විෂම භාග කරගන්නවා. ඒක තමයි මේ කරන්නේ. 4ක් 1 5යි 3යි 8යි. බෙදීම 4ක් 1 7යි 1යි 8යි. ගුණ කිරීම 4 2 14යි 1යි 15යි. ඔන්න විෂම සංඛ්‍යා ටික ඔක්කොම විෂම භාග කරගත්තා. දැන් පුතේ අපි දාන වන් බෙගුදරි. මොන බෙගුදරි? වන් බෙගුදරි. හරි. අවශ්‍ය පේලි ලියා ගන්න හොඳේ. මම මේ මොකද ලියා ගන්න වෙලාවක් නැවත දෙන්නේ නැහැ. මේ කොහොම අවශ්‍ය නම් ලියා ගන්න. ඔන්න පුතේ වරහන් ඇතුළ දැන් අපි වරහන්නේ මුලින්ම සුළු කරන්නේ. එහෙනම් වරහන් ඇතුළට යන්න. වරහන් ඇතුළේ වරහන් දෙකක් තියෙනවා. එහෙනම් ආයි වරහන් ඇතුළේ වරහන් ඇතුළට යන්න. මෙන්න මෙයා එක වරහනක් මෙයා එක වරහනක්. ඔන්න පුතේ වරහන් ඇතුළේ වරහන් දෙකක් තියෙන නිසා වරහන් දෙක වෙන වෙනම සුළු කරගන්න. මේ වරහන පහළට සුළු කරන් එන්න. මේ වරහනත් පහළට සුළු කරන් එන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ පුතේ වරහන් ඇතුලේ වරහන්නේ කොහොමද අපි සුළු කරන්නේ මුලින්ම වරහන්නේ. එහෙනම් වරහන් ඇතුලේ තියෙන වරහන් දෙක සුළු කරගෙන පහළට එන්න. ඔන්න මේ වරහන මම සුළු කරනවා 3ට 1යි 9ට 3ම 3යි. 2ට 1යි 4ට 2ම 2යි. ඔන්න මම දැන් මේ කොටු වරහන දානවා 3 වරක් එක 3යි දෙවරක් එක 2යි. දැන් මේ වරහන ඕන වෙන්නේ නැහැ. ඇයි මෙයා සුළු වුණා. මේ අඩු කිරීම මෙන්න මෙතන හැබැයි වරහන දාන්න වෙනවා. ඇයි ඒ මෙතන බෙදීමක් තියෙන්නේ. 5න් 8 බෙදීම මම ගුණ කිරීමක් කරලා 8න් 7 විදියට ලියාගත්තා. මේක හැමමයි. 15 බෙදීම 7. හරි. මෙතන 8න් නෑ මෙතන 7 මෙතන 8 ඇයි මේ දෙන්න මාරු වෙනවද පරස්පරයි. හරි දැන් පුතේ ඔන්න ගුණ කිරීමක් තියෙන්නේ අපර කොටලා දාලා ගමු 8ට 1යි 8ට 1යි. ඔන්න දැන් මෙතන තියෙනවා 3 බෙදීම 2 අඩු කිරීම එක් වරක් 7 7යි පස්වරක් 1 5යි. දැන් මේ වරහනත් ඕනේ නැහැ සුළු වෙනවා. ඔන්න දැන් මේ කොටු වරහන විතරයි. කොටු වරහන ගුණ කිරීම 15 බෙදීම 7. දැන් පුතේ මේ කොටු වරහන ඇතුලේ තියෙන මොනව කරන්නද? අඩු කරන්න. තාම වරහන් ඇතුලේ ඉන්නේ අපි. වරහන් ඇතුලේ මෙයා අඩු කරගමු. 2යි 5යි කූපෝගු පොදු හරය. 2යි 5යි දෙවරක් 5 10යි. එහෙනම් පොදු හරය 10යි කූපෝගු 10යි. 10ට ගන්න නම් මෙයා 5න් මෙයාත් 5න්. ඒතර මෙයා 2කින් මෙයාත් 2කින්. ඔන්න මම එහා පැත්තේ ලියන්නම්. 3 වරක් 5 15යි. 15 බෙදීම 10 අඩු කිරීම 7 වරක් 2 14යි. 14 අඩු කිරීම 5 වරක් 2 10යි. ගුණ කිරීම 7න් 15. ගුණ කිරීම 7න් 15. ඔන්න. දැන් ඔන්න 10න් 15න් 14ක් අඩු කරා 1යි. ගුණ කිරීම 7න් 15. දැන් ඔන්න 10ට 5යි 2යි 15ට 5යි 3යි. එක් වරක් 3 3යි දෙවරක් 7 14යි. ඕන. හරි ලියන පුතේ උපමාතෘකාවක් භාග භාවිතය. භාග භාවිතය. භාග භාවිතය. මේ පාඩම ඉවර කරනවාද? භාග භාවිතය. ඒ යටතේ ප්‍රශ්න අංක 1 භාග භාවිතය යටතේ ප්‍රශ්න අංක 1 මම ඔයාලට පුතේ ටියුට් එකෙන්ම දැම්ම නම් හොඳයි කියලා හිතනවා. ඉන්නකෝ. භාග භාවිතය ගණන් මම ටියුට් එකකින් දාන්නම්. භාග භාවිතය යටතේ මෙන්න මේ 11 වෙනි ගාන පළවෙනි ගාන විදියට ලියා ගන්න. ඔන්න ඔහොම. හරි.
පළවෙනි ගාන භාග භාවිතය යටතේ පළවෙනි ගාන. පළවෙනි ගාන හදන්න. යහළුවන් සිව් දෙනෙකු එකතුව කෑම බිලක් ගෙවන ලදී. පළමුවැනියා 4න් එකක්. දෙවැනියා 5න් එකක්. තුන්වැනියා 6න් එකක්. ගෙව්වේ නම් හතරවෙනියා ගෙව්වේ කවර කොටසක්ද? මුලින්ම ගාන ලියා ගන්නකො පුතේ. මේක හදන විදිය මම කියලා දෙන්නම් ඔයාලට. මම බෝඩ් එකේ හදන්නම්. මුලින්ම ගාන ලියා ගන්න. හරිද? මං ගාන හදන්න පටන් ගන්නද එහෙනම්? හරි පුතේ මං ෂෙයා එක අයින් කරනවා. ඔන්න අහගන්න. යහළුවන් සිව් දෙනෙකු එකතුව කෑම බිලක් ගෙවන ලදී. පළමුවෙනියා 4න් එකක්. එතකොට පුතේ පළමුවෙනියා 4න් එකක්. පළමුවෙනියා ගෙව් කොටස. ඔන්න මම මුලින්ම ලියනවා. පළමුවෙනියා ගෙව් කොටස. ගෙව් කොටස. එහෙම නැත්නම් ගෙව් මුදල භාගයක් ලෙස. කොටසට කැමති නැත්නම් ගෙව් මුදල භාගයක් ලෙස. කොටස හොඳයි. පළමුවෙනියා ගෙව් කොටස. 4න් එකයි. දැන් අහගෙන ඉන්න. හරිද? මයික් ඔන් කරන්න එපා පුතේ නිකරුනේ. ඊළඟට දෙවැනියා ගෙව් කොටස. දෙවැනියා ගෙව් කොටස. දෙවැනියා ගෙවලා තියෙනවා 5න් එකක්. ඊළඟට තුන්වෙනියා. තුන්වෙනියා ගෙව් කොටස. තුන්වෙනියා ගෙවලා තියෙනවා පුතේ 6න් එකක්. ඔන්න. හරි. පළවෙනියා 4න් එකයි, දෙවෙනියා 5න් එකයි, තුන්වෙනියා 6න් එකයි. අපෙන් අහන්නේ හතරවෙනියා ගෙව්වේ කවර කොටසක්ද? ඔන්න පුතේ කෑම බිලක්නේ. අපි භාගවල පුතේ සම්පූර්ණ දෙයක් මුළු දෙයක් ගන්න එකක් ලෙස. ඔන්න හිතන්න කෑම බිලේ වටිනාකම රුපියල් 7000යි කියලා. ඔය 7000 ගන්නේ භාගවලදී එකක් ලෙස. හොඳට මතක තියාගන්න. හරිද? භාගවලදී ගන්නේ එකක් විදියට. ඔන්න එකයි. ඒක සම්පූර්ණ දෙයක් මුළු දෙයක් ගන්න භාගවලදී එකක් විදියට. මේ 7000 ගත්තේ මම නිකන්. හරිද? ඔන්න පුතේ පළවෙනිය 4න් එකක් ගෙවනවා. දෙවෙනිය 5න් එකක් ගෙවනවා. තුන්වෙනිය 6න් එකක් ගෙවනවා. එතකොට හතරවෙනිය ගෙවන්නේ ඉතුරු ටික නේද? හතරවෙනිය ගෙවන්නේ ඉතුරු ටික. එතකොට පුතේ ඉතුරු කොටස කොහොමද හොයාගන්නේ? ඉතුරු කොටස හොයාගන්න සම්පූර්ණ මුදලින්. සම්පූර්ණ මුදල ගන්නේ භාගවල එකක් ලෙස. එකෙන් අඩු කරනවා. පළවෙනිය ගෙවපු 4න් එකක්, දෙවෙනිය ගෙවපු 5න් එකක්, තුන්වෙනිය ගෙවපු 6න් එකක්. ආන්න එහෙමයි ගන්නෙ. හරිද? මම ඕකට චුට්ටක් මේක හදන්න කලින් පොඩි උදාහරණයක් ගන්නම් මෙහෙම. ඔන්න හිතන්න පුතේ අපේ දරුවෙක් ජනිදු ගම්මු. ජනිදුට මම දෙනවා පාන් ගෙඩියක්. හරි. මේ පාන් ගෙඩියෙන් 4න් 3ක්ම මේ යකා කාලා. 4න් 3ක් කාලා. ඉතුරු ටික දෙනවා මල්ලිට. 4න් 3ක් කාලා ඉතුරු ටික මල්ලිට දෙන්නේ. ඒතර මල්ලිට දීපු කොටස හොයාගන්න අපි මොකද්ද කරන්නේ? සම්පූර්ණ පාන් ගෙඩිය ගන්න කීයක් ලෙසද? එකක් ලෙසනේ. ඔන්න සම්පූර්ණ පාන් ගෙඩිය කියන්නේ එකයි. එකෙන් අඩු කරනවා අර මල්ලිට දීපු නෙමෙයි එයා කාපු 4න් 3. එයා කෑවේ 4න් 3ක්. අන්නේ 4න් 3 අඩු කරනවා. එතකොට එනවා පුතේ මල්ලිට දෙන කොටස. එකෙන්
කියන්නේ පාංගෙඩියක් සම්පූර්ණ දෙයක් මුළු දෙයක් ගන්න. ඒ භාගවල එකක් ලෙස හොඳට මතක තියාගන්න. එකක් ලෙස ගන්න. එකකින් අඩු කරා 4න් 3. එතකොට එක කියන්නේ මෙයා හරය 4 නිසා 4න් 4න් අඩු කරනවා 4න් 3ක්. ඔන්න 4න් 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 3ක් කියන්නේ පුතේ 4න් 2යි. තේරුණාද? තව උදාහරණයක් ගන්නම්. ඔන්න පුතේ කේක් ගෙඩියක්. හරි මෙන්න කේක් එක. මේකෙන් පුතේ 8න් 5ක්ම 8න් 5ක් කියද්දී මදි 8න් 3ක් කියලා ගන්නම් මම මෙතන. 8න් 3ක්ම මේ පූසෙක් කාලා. හරි කේක් එක. 8න් 3ක්ම ඉවරයි. දැන් ඉතුරු ටික හොයා ගන්න ඕන කොච්චරක් ඉතුරු වෙලාද කියලා. කොහොමද හොයාගන්නේ? සම්පූර්ණ කේක් ගෙඩියෙන්. ඒ කියන්නේ මුළු එකෙන් අඩු කරනවා අන්නේ පූස කාපු 8න් 3. හරිද? එකෙන් අඩු කරනවා 8න් 3. එක කියන්නේ පුතේ මේ මුළු කේක් ගෙඩියම ඒක 8න් ගන්න. එහෙනම් 8න් 8න් අඩු කරනවා 8න් 3. ඕන්න එනවා පුතේ එතකොට 8න් 3ක් අඩු කරාම 8න් 5යි. ඔන්න ඉතුරු ටික 8න් 5. හරි නේද? ඔන්න ඔය විදියටයි ඔය ගණන් හදන්නේ. දැන් මම ආයෙමත් අපේ ගානට එන්නම්. ඔන්න පුතේ යාළුවෝ 4 දෙනෙක්. කෑම බිලා කෑම කන්න ගිහිල්ලා හොඳ හෝටලයකින් කන්න ගිහිල්ලා තියෙනවා. හරිද? සර් මම දැන් ජොයින් උනේ මේ කොච්චර ඉඩ තියන්න ඕනේ සර්? ඉඩ තියන්න රූල් 3-4ක්. හා සර්. අභ්‍යාසී බලුදා. හරිද? මේ හෝටලයකට ගිහිල්ලා ඔන්න කන්න හදන්නේ. කාලා ඉවරලා දැන් ඔය බිල ගෙනත් දෙනවනේ. එතන පුතේ ඔන්න බිල බැලුවම බිලෙන් 4න් එකක්ම පළවෙනියා. දෙවනිය ගෙවනවා බිලෙන් 5න් එකක්. ඔය බිලෙන් කෑම බිලෙන් 5න් එකක්. තුන්වෙනිය ගෙවනවා 6න් එකක්. ඒතර හතරවෙනිය ගෙවන්න පුතේ ඉතුරු ටික. හරි? හතරවෙනිය ගෙවන ටික හොයා ගන්න නම් සම්පූර්ණ බිල අපි භාගවලදී ගන්න කීයක් ලෙසද? එකක් ලෙස. එකෙන් අඩු කරනවා පළවෙනිය ගෙවපු ටිකයි, දෙවෙනිය ගෙවපු ටිකයි, තුන්වෙනියා ගෙවපු ටිකයි. නේද? එහෙම නේද වෙන්න ඕනි? ඔන්න එහෙනම් පුතේ මුළු බිල භාගවලදී ගන්න එකක් ලෙස, මුළු පාන් ගෙඩිය ගන්න එකක් ලෙස, කේක් ගෙඩිය ගන්න එකක් ලෙස. එහෙනම් පුතේ එකෙන් අඩු කරනවා මේ පළවෙනියා, දෙවෙනියා, තුන්වෙනියා ගෙවපු ටික. ඔන්න එහෙනම් හතරවෙනියා ගෙවන කොටස කියලා මම ගන්නවා. ඒ කියන්නේ ඉතුරු කොටස. ඉතුරු කොටස කියලා ගත්තත් කමක් නැහැ. නැත්තම් හතරවෙනියා ගෙවූ කොටස සම්පූර්ණ එක තමයි පුතේ අපි ගන්න භාගවල මේ සම්පූර්ණ දෙයක් ලෙස. ඔන්න එක. අඩු කරනවා මේකෙන් මේ පළවෙනිය ගෙවපු 4න් එකක්, දෙවෙනිය ගෙවපු 5න් එකක්, තුන්වෙනිය ගෙවපු 6න් එකක්. ඔහොම අඩු කරන්නත් පුළුවන්. වෙන වෙනම. දරුවෙක් මේකට ආස නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්. මුලින්ම මේ තුන් දෙනා එකතු කරලා මේ ටික මුලින්ම එකතු කරලා ඒන උත්තරේ එකකින් අඩු කරන්නත් පුළුවන්. හරිද පුතේ? දැන් මේ ටික මුලින්ම එකතු කරනවා. එතකොට පළවෙනියයි දෙවෙනියයි තුන්වෙනියයි ගෙවපු ටික එනවනේ. මේ ටික එකතු කරාම ඉතුරු ටිකනේ හතරවෙනිය ගෙවන්නේ. මේ ටික එකතු කරලා එකෙන් මේන එකතු අඩු කරත් හරි. ඒ කියන්නේ මෙහෙම ලිව්වත් හරි, මෙන්න මෙහෙම ලිව්වත් හරි. එක අඩු කිරීම වරහන් දාලා 4න් එක එකතු කිරීම, 5න් එක එකතු කිරීම, 6න් එක. ඔන්න ඔය විදියට. ඒ කියන්නේ මේ ටික එකතු කරලා මේ ටික එකතු කරලා ඒන උත්තරේ එකෙන් අඩු කරත් හරි. එක්ක මේ විදිය, එක්ක මේ විදිය. දැන් මට කියන්න ඔයාලා කැමති මොන විදියට ගණන් හදන්නද? මේ විදියටද මේ විදියටද? කියන්නේ මුලින්ම ලියා ගන්න මේ විදියටද? දෙවනි එක සර්. දෙවෙනි විදියට. හරි කවුද? ඔයාලා මෙහෙමත් කරන්න. මේ විදියටත් ලියලා මේ විදියටත් ලියා ගන්න. දෙකම ලියා ගන්න. හරි? මෙහෙමත් ලියලා මෙහෙමත් ලියා ගන්න. ඒතර ගොඩක් නෑ. ඔය දෙකෙන්ම හදන්න පුළුවන්. හරි. දැන් ඔන්න ලියා ගන්න මේ ටික.
හරි දැන් ඔන්න සුළු කරන්න තියෙන්නේ. මම මේ උඩ ටික වහන්නම්. ඔන්න මම මෙයා සුළු කරන්න ගන්නවා. මේක සුළු කරන්න ගන්නද මේකෙන් ගන්නද? හරි මම ක්‍රම දෙකටම හදනවා. ඒ කියන්නේ මෙයා අරගෙනත් සුළු කරන්නම්. ඔයාලා කැමති විදියක් ලියා ගන්න. මුලින් දැන් බලන් ඉන්න. මේ ඔන්න මම සුළු කරන විදිය පෙන්නනකොට. මෙයා ගත්තොත් සුළු කරන විදිය මෙතනින් සුළු කරනවා. මෙයා ගත්තොත් සුළු කරන විදිය මෙතනින් සුළු කරනවා. ඒතර ඔයාලට කැමති ක්‍රමේ මට කියන්න. හරිද? ඔයාලට ලේසි ක්‍රමේ මට කියන්න. ඒතර මම මේ විදියට කරගෙන යන්නම් දිගටම. හරි. මම ඔන්න මේ ලියපු දෙන්න ලියාගත්තා දෙපැත්තෙන්. මේ දෙකම මම සුළු කරනවා. ඔයාලා දැම්ම ලියා ගන්න එපා. මේ ඔයාලට හොඳ ක්‍රමේ මට කියන්න. සර් මේ ක්‍රමේ ලේසියක්ද? ඒ නිසා අපි මේ ක්‍රමයෙන් සුළු කරනවා. එතකොට හැමෝම මේ විදියට කරනවා. හරි. ඔන්න මම මේ පැත්ත මුලින්ම සුළු කරන්නම් පුතේ බලාගෙන ඉන්න දැන්. පුතේ 4යි 5යි 6යි කොහොම කරත් කූපෝගු ඕන. ඇයි අඩු කරන්නනේ තියෙන්නේ. මෙයා සම්පූර්ණ 1. 1 යට නම් ඉන්නේ කීයද? 1. 1 යට ඉන්නවා 1. ඒ කියන්නේ 1 4 5 6 කූපෝගු හොයා ගන්න ඕන. හරි මම පැත්තකින් ලියලා හොයා ගන්න. 4 5 6 කූපෝගු. තුන් දෙනාම බෙදන්න බලනවා බෙදන්න බෑ ජෝඩු බලනවා 4යි 5යි නෑ 5යි 6යි නෑ දෙපැත්තේ ඉන්නවා හොර ජෝඩුව ඔන්න දෙකෙන් බෙදනවා 4ට දෙකේ ඒවා 2යි 5 5මයි 6ට දෙකේ ඒවා 3යි ඔන්න පුතේ දැන් ගුණ කරනවා දෙවරක් 2 4යි 4ක් 5 20යි 20 ඒවා 3 60යි එහෙනම් කූපෝගු 60යි 60 ආවේ කොහොමද 60 එන්නේ දෙවරක් පස්වරක් තුනෙන් තමයි පුතේ 60ක් එන්නේ හරි නේද දෙවරක් පස්වරක් තුන හරි ඔන්න මම හොයාගත්ත කූපෝගු 60යි පොදු හරය 60යි හරි 60ට ගන්න නම් මෙයත් 60න් උඩත් 60න් ඒ කියන්නේ මෙයා 60න් 60යි ඔන්න 60 60 පුතේ 4 60ට ගන්න නම් කීයෙන්ද ගුණ වෙන්න ඕන 4 60ට ගන්න නම් මෙතනින් 4ක් අයින් කරන්න දෙවරක් දෙක 4යිනේ එතන 4 වරක් 5 වරක් 3 15යි 4 වරක් 15 තමයි 60ක් වෙන්නේ එහෙනම් මෙයත් 15න් මෙයත් 15යි. එක් වරක් 15 15යි, හතර වරක් 15 60යි. ඒකත් හරි. ඊළඟට මෙයා 60න්. ඔන්න ඔය පුතේ මම තව දෙයක් කියන්නම්. මෙහෙම 60න් ලියවෙන්නේ. ඕක කොහොම ලියලා ඉන්නම ඕනේ නැහැ. මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ 60 හැමතැනම ලියනවට වඩා හොඳයි. මෙන්න මෙහෙම ඉරක් ගහලා මෙතන අඩු කිරීම මෙතනත් අඩු කිරීම මේ 60 15න් කෙලින්ම පොදු හරයට ලියනවා ඒක ලේසි හරි එතන මෙයා 60න් 60යි මෙයා 15න් තමයි 60ක් වෙන්නේ එකවරක් 15 15යි 5 60ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද 5 60ක් වෙන්න නම් දෙවරක් දෙක 4යි 4ක් 3 12යි 12 සරක් 5 තමයි 60 එහෙනම් පුතේ මෙයා 12න් එහෙනම් එකවරක් 12 මෙයා 12න් මෙයා 12 ඔන්න එකවරක් 12 12යි අඩු කිරීම 6 60ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද 10යි එහෙනම් මෙයා 10යි එකවරක් 10යි 10යි ඕන්න දැන් ඔන්න සුළු කරනවා ඔන්න පුතේ දැන් 60න් 15ක් අඩු කරන 12ක් අඩු කරන තව 10කුත් අඩු කරනවා 60න් මම මුලින්ම 15ක් අඩු කරනවා 23 හරි එක සැරේ පුළුවන් නම් අඩු කරන්න නැත්නම් ඉතින් ටිකින් ටික අඩු කරන්න ඔන්න මෙහි එකක් ගෙනාවා 10න් 5යි 5න් එකක් 4යි 45යි ආයේ 12ක් අඩු කරනවා 5න් දෙකක් 3යි 4න් එකක් 3යි ආයේ 10ක් අඩු කරනවා එතකොට එනවා 23 පුතේ ඔන්න 23යි 23යි උත්තරේ හොයාගත්තා මම දැන් මේ පැත්තට සුළු කරනවා එක අඩු කිරීම එහෙම නැත්නම් පුතේ මේක මෙහෙම කරන්නත් තිබුණා මෙතෙන්ට වරහන දාලා කොහොම කරක් කමන්නේ ඔන්න දැන් මම මෙයා සුළු කරනවා 4යි 5යි 6යි කූපෝගු ඕන අපි හොයාගෙන තියෙන්නේ 60යි කියලා ඔන්න පොදු හරය 60යි 4 60ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද 4 60ක් වෙන්නේ දෙවරක් දෙක 4යිනේ 5 4 3 15යි 4ට 15 තමයි 60ක් වෙන්නේ එහෙනම් 15යි එකවරක් 15 15යි දන්න 5 60ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද 5 60ක් ගුණ 60ක් වෙන්නේ දෙවරක් දෙක 4යි 4ක් 3 12යි 12න් ගුණ වෙලා එහෙනම් 12 සරක් එක 12යි දන්න 6 60ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලාද 10න් ගුණ වෙලා එහෙනම් එකවරක් 10යි 10යි
එක අඩු කිරීම 60 15යි 12යි 10යි එකතු කරනවා 10යි 20යි 30යි 35යි 36යි 37යි 37ක් වෙනවා දැන් පුතේ එක කියන්නේ 60න් 60 අඩු කිරීම 60න් 37 ඕන්න 60න් 37ක් අඩු කරන්න එතකොට එනවා 23ක් හරි එක ක්‍රමයද දෙක ක්‍රමයද දෙක ක්‍රමය දෙක ක්‍රමයක් දෙක ක්‍රමයක් දෙක ක්‍රමය එක එක දෙක එක හරි හරි කැමති ක්‍රමයකට ඔයාලට කැමති ක්‍රමයක් ලියා ගන්න හරි නේද ඔයාලට කැමති ක්‍රමයක් ලියා ගන්න ඔන්න මම ඊළඟ ප්‍රශ්නේ දානවා ලියා ගන්න දෙවෙනි ගාන. ඔන්න පළවෙනි ගාන ලියා ගන්න බැරි වෙච්ච ළමයි පළවෙනි ගානත් ලියා ගන්න. ඔය තියෙන්නේ පළවෙනි ගාන. මෙන්න දැන් දෙවෙනි ගාන. හරිද පුතේ? ඔන්න මම යන ස්ක්‍රීන් ෂෙයා එක නවත්තනවා. ගාන හදන්න. හරි ඉක්මනින් ලියා ගන්න. සුජීවාට ඉඩමෙන් 7න් එකක් අයිතිය. ඇය එම ඉඩමෙන් සොහයුරාගේ කොටස වූ 3න් එකද පවරා ගත්තේය. පසුව ඇයට අයිති වූ මුළු කොටසෙන් 5න් 3ක් විකාය. ඇය විකුණුවේ මුළු ඉඩමෙන් කවර කොටසක්ද? හරි. ෂෙයා එක අයින් කරන්නද? හරි ඔන්න ෂෙයා එක අයින් කරනවා. ඔන්න පුතේ දෙවෙනි ගාන සුජීවාට ඉඩමකින් 7න් එකක් අයිති. ඔන්න මම දැන් ලියා ගන්න පුතේ සුජීවාට අයිති ඉඩමේ ප්‍රමාණය භාගයක් ලෙස කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුජීවාට අයිති
ඉඩම් කොටස කියලා ලියන්නත් පුළුවන්. ඔන්න මම එහෙම ලියා ගන්නම්. සුජීවාට අයිති මුලින් අහගෙන ඉන්න ඉඩම් කොටස. එනතයි ඉඩම් ප්‍රමාණය භාගයක් ලෙස. ප්‍රමාණය ලියන පුතේ භාගයක් ලෙස කියලා ලියවෙන්න ඕනේ. කොටස කියලා ලියුවොත් ප්‍රශ්නයක් නැහැ. ඒතර භාගයක් ලෙස කියලා ලියන්න ඕනේ නැහැ. සුජීවාට අයිති ඉඩම් ප්‍රමාණය කියලා ලියනවා නම් ප්‍රමාණය භාගයක් ලෙස කියලා ලියවෙන්න ඕනේ. නැත්නම් සුජීවාට අයිති ඉඩම් කොටස. අන්න එහෙම ලියුවම ඇති. සුජීවාට අයිති 7න් එකක්. ඇය එම ඉඩමෙන් සොහොයුරාගේ කොටස වූ 3න් එකද පවරා ගත්තේය. එතකොට සොහොයුරාගෙන් පවරාගත් ඉඩම් කොටස. සොහොයුරාගෙන් පවරාගත් ඉතින් මයික් ඕෆ් කරගන්න. සොහොයුරාගෙන් පවරාගත් ඉඩම් කොටස. සොහොයුරාගෙන් පුතේ පවරාගත්තා 3න් එකක්. හරි. දැන් සුජීවාට ඉඩමකින් 7න් එකක් තිබුණා. සොහොයුරාගෙන් පුතේ පවරාගත්තා ඉඩමෙන් 3න් එකක්. පසුව ඇයට අයිති වූ මුළු කොටසින්. එහෙනම් පුතේ අපි දැන් හොයා ගන්න ඕන දැන් එයාට අයිති වෙලා තියෙන මුළු කොටස. ඔන්න සුජීවට තිබ්බ 7න් එකක්. සොහොයුරාට තිබුණා 3න් එකක්. ඒ 3න් එකක් දැන් සුජීවගේ. දැන් පුතේ සුජීවාට කොච්චරක් තියද? 7න් එක ධන 3න් එකක් තියෙනවා නේද? ඔන්න එහෙනම් දැන් අපි ලියනවා සුජීවාට අයිති මුළු ඉඩම් කොටස. දැන් සුජීවට අයිති වෙලා තියෙන මුළු ඉඩම් කොටස හොයා ගන්න ඕනේ. සුජීවාට අයිති මුළු ඉඩම් කොටස. මේක හොයාගන්න මොකක්ද අපි කරන්න ඕනි? දැන් සුජීවට අයිති වෙලා තියෙන මුළු ඉඩම් කොටස හොයාගන්න නම් 7න් එකයි 3න් එකයි මොකද්ද කරන්න ඕනි? එකතු කරනවා. එකතු කරනවා. 7න් එක ධන 3න් එක. අපි බලමු. 7න් එකයි 3න් එකයි එකතු කරලා. ඔන්න පුතේ 7යි 3යි කූපෝ ගූ පොදු හරය. පොදු සාධක නැහැ. එහෙනම් 4ක් 3 7 14 21යි. පොදු හරය 21යි. 7 21ක් වෙන්නේ 7 14 21 3න් වැඩි වෙලා. එහෙනම් එකක් 3යි 1 3 3යි. 3 21ක් වෙන්නේ 7න් ගුණ වෙලා 7 14 21. එහෙනම් 1 7 7යි. 7යි 3යි 10යි. 21න් 10යි. ඔන්න පුතේ. දැන් සුජීවට කොච්චරක් තියද? 21න් 10ක් තියෙනවා. දැන් සුජීවට අයිති 21න් 10ක්. හරිනේ. ඔන්න දැන් මම ආයි ගාන කියවනවා. පසුව ඇයට අයිති වූ මුළු කොටසින්. පුතේ පසුව ඇයට අයිති වූ මුළු කොටස කියන්නේ මෙන්න මේ 21න් 10යි. මෙන්න මේ 21න් 10න් 5න් 3ක් වික්කා. වික්ක කියන්නේ හල් ගාලා එහෙම නෙමෙයි හොඳ. එහෙම නෙමෙයි විකුණලා. හරි නේද? පුතේ එයාට අයිති ඉන්නේ 21න් 10ක්. ඒ 21න් 10න් කොච්චරක්ද විකලා තියෙන්නේ? විකලා කියන්නේ විකුණලා තියෙන්නේ 5න් 3ක්. හරි නේද? 21න් 10න් 5න් 3ක්. නැතුව මුළු ඉඩමෙන් 5න් 3ක් නෙමෙයි. මුළු ඉඩමෙන් 5න් 3ක් නෙමෙයි. එයාට අයිති වෙච්ච 21න් 10න් 5න් 3ක්. එයාට අයිති ඉඩමෙන් 5න් 3ක්. එයාට අයිති ඉඩම 21න් 10යි. එහෙනම් පුතේ 21න් 10න් 5න් 3ක්. එහෙනම් විකුණු ඉඩම් කොටස කියන්නේ පුතේ 5න් 3 නෙමෙයි 21න් 10න් 5න් 3ක්. ඔන්න විකුණු ඉඩම් කොටස මම මෙතන ලියනවා. විකුණු ඉඩම් කොටස සමානයි. එයාට තිබුණා 21න් 10ක්. අන්න ඒ 21න් 10න් එයාට අයිති 21න් 10යිනේ. අන්න ඒ 21න් 10න් එයාට අයිති 21න් 10න් 5න් 3ක් තමයි විකුණන්නේ. ඔන්න ඔච්චරක් විකුණනවා. 21න් 10න් 5න් 3ක්. නිකම් 5න් 3 ලියන්න බෑ. නිකම් 5න් 3න් කියවෙන්නේ පුතේ මුළු ඉඩමෙන් 5න් 3ක් කියලා. හරි? එහෙම නෙමෙයිනේ. එයාට අයිති එකෙන් 5න් 3ක්නේ. එයාට අයිති එක කොච්චරයිද? 21න් 10යි. එහෙනම් 21න් 10න් 5න් 3ක් තමයි විකුණන්නේ. එතකොට පුතේ මේක සුළු කරාම එනවන උත්තරයක්. අන්නේ එන උත්තරේ තමයි මුළු ඉඩමෙන් කොච්චරක්ද කියලා කියවෙන්නේ.
හරිද? මේක සුළු කරාම එනවා යම් පිළිතුරක්. අන්න ඒකෙන් කියවෙන්නේ මුළු ඉඩමෙන් මෙයා විකුණපු භාගය. මුළු ඉඩමෙන් කොච්චරද කියන එක. මේ පහෙන් තුන කියන්නේ මුළු ඉඩමෙන් නෙමෙයි. මේ පහෙන් තුන කියනත් එයාට අයිති ඉඩමෙන් පහෙන් තුනක් කියන එක. ඒතර එයාට අයිති ඉඩමෙන් පහෙන් තුනක් කියන්නේ මුළු ඉඩමෙන් කවර පංගුවක්ද කවර භාගයක්ද කියන එක පුතේ අපි හොයා ගන්නවා. ඔන්න එහෙනම් 21න් 10 n පහෙන් 3 අපි සුළු කරලා හොයාගමු. මේ 21න් 10න් පහෙන් 3ක් කියන්නේ මුළු ඉඩමෙන් කවර පංගුවක්ද කියලා. අපි සුළු කරමු. ඔන්න 5ට 1යි 10ට 5ව 2යි. 3ට 1යි 21ට 3ව 7යි. දැන් උඩ ගුණ කරා දෙවරක් එක 2යි. යට ගුණ කරා හතරක් එක 7යි. 7න් 2ක්. හරිනේ. ඔය 7න් 2 කියන්නේ මොකද්ද? මුළු ඉඩමෙන් 7න් 2ක් තමයි පුතේ විකුණලා තියෙන්නේ. මුළු ඉඩමෙන් 7න් 2ක්. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? ඇය විකුණුවේ මුළු ඉඩමෙන් කවර කොටසක්ද? ඔන්න පුතේ. විකුණු ඉඩම් කොටස මේ ආවේ මුළු ඉඩමෙන්. විකුණු ඉඩම් කොටස මුළු ඉඩමෙන්. මුළු ඉඩමෙන් කවර කොටසක්ද කියලා ඉවත්. විකුණු ඉඩම් ප්‍රමාණය මුළු ඉඩමේ භාගයක් ලෙස. විකුණු ඉඩම් ප්‍රමාණය එහෙම නැත්නම් මෙහෙම ලියන්න පුළුවන්. විකුණු ඉඩම් ප්‍රමාණය මුළු ඉඩමේ භාගයක් ලෙස. එහෙම ලියන්න. විකුණු ඉඩම් ප්‍රමාණය මුළු ඉඩමෙන් භාගයක් ලෙස. හරි. මම අර වගන්ති චුට්ටක් වෙනස් කරා. ඒ හරම ලියුවත් හරි. විකුණු ඉඩම් කොටස කියලා ලියුවත් හරි. ඒකම තමයි පුතේ කියවෙන්නේ මුළු ඉඩමෙන් භාගයක් ලෙස. ඔන්න 7න් 2යි. වැඩේ තේරුණාද? ඉක්මනින් ලියා ගන්න. හරි පුතේ ඊළඟට ඔන්න තුන්වෙනි ගානම දානවා ස්ක්‍රීන් එකේ. මේ ඔන්න ඔය තුන්වෙනි ගාන පුතේ මේ ඉඩ තියන්න ඕනේ නැහැ හොඳේ. මෙහෙම ඉඩ තියන්න එපා. ඔයාලා ඉඩ නොතිය ලියාගෙන පස්සේ අවසානයේ මේ උත්තර ලියමු. මේව ඉඩ තියන්න එපා මෙහෙම. මේක ඉඩ තියලා තිබුණාට ඔයාලා ඉඩ තියන්න එපා. කොටස් දාලා අවසානයේ උත්තර ලියන්න පුළුවන්. ඒ නිසා ඔන්න ඔය ටික ලියා ගන්න. ඉඩ තියන්න නැතිව ලියා ගන්න. ඉඩ තියන්න නැතුව කොටස් ලියා ගන්න. පුතේ ඔයාලට පේන්නේ නැත්නම් zoom කරලා බලන්න පුළුවන්. ඔන්න රෝම ඉලක්කම් 3ක් පහළට දැම්මා. සර් තා චුට්ටක් මේ උස්සන්නකෝ උඩ ටික ලියාගත්තේ නෑ තාම. හරි. හැබැයි අර රෝම ඉලක්කම් 3 නම් ඕනෙත් නෑ. මොකද ඔයාලට තියෙන්නේ මේ ප්‍රමාණය හොයන්න නෑ. හරි. රෝම ඉලක්කම් 3 ඕනේ නෑ. 1යි 2යි ඇති. රෝම ඉලක්කම් 3 ලිව්වනම් මේ එක අයින් කරන්න. 1යි 2යි ඇති.
හැබැයි අනිත් කොටස් වලට තියෙනවා ඒක. ඔයාලගේ අච්චු පොතේ නම් පුතේ රෝමි ලක්කම් තුනේ කොටස නැහැ. මම ඒකයි කිව්වේ අයින් කරන්න කියලා. නිකන් හිතුණා එකක් කමන්නේ නැහැ දුන්නා. ඔය පුතේ රෝමි ලක්කම් තුනේ කොටස තියෙන 10 වසරට. කමන්නේ නැහැ ඒකත් කරමු. කමන්නේ. ලියා ගන්නකෝ. නැත්තම් අනිත් කොටස් මෙතනින් ඔය ගණන් දෙක විතරයි හදන්න වෙන්නේ. ඉතුරු ටික හදන්න වෙන්නේ නැහැ එහෙම නැතුනොත්. රෝමි ලක්කම් තුනත් ලියා ගන්නකො පුතේ. හරි රෝමි ලක්කම් තුනක් ලියා ගන්න. ඉඩ තියන්න එපා. ඉඩ තියන්න නැතුව ලියන්න. කොටස් තුනම ලියා ගන්න. හරි එච්චරයි. ඒ කොටස් තුන විතරයි තියෙන්නේ. තාම ලියන ළමයි ඉන්නවනම් අත උස්සන්න. නෑ. හරි පුතේ මම ෂෙයා එක අයින් කරනවා. ඔන්න පුතේ අහගන්න. යසංගි ලොවිත වේකින් හතරෙන් එකක් මල්ලීට. එහෙනම් මල්ලීට දුන් කොටස. ඔන්න මම මුලින්ම ලියා ගන්නවා මල්ලීට දුන් කොටස. මල්ලීට දුන් කොටස සමානයි හතරෙන් එකයි. ඊළඟ වගන්තිය නිලු පුලීට දුන් කොටස. නිලු පුලීට දුන් කොටස. නිලු පුලීට දුන් කොටස. ඒත් හතරෙන් එකයි. ඊළඟ නිමාලිට දුන් කොටස. නිමාලිට දුන් කොටස. තුනෙන් එකයි. හරි. ඔන්න වගන්ති ටික ලියාගත්තා. මල්ලීට හා නිලුපුලීට දුන් ලොවි ප්‍රමාණය ලොවි තොගයෙන් කවර භාගයක්ද? මල්ලීට හා නිලුපුලීට. ඔන්න පුතේ රෝමි ලක්කම් 1 කියලා දාන්න දැන්. මල්ලීට හා ඕක ලියා ගන්න. ඔව් ඔව්. නිලුපුලීට දුන් ලොවි ප්‍රමාණය ලොවි තොගයෙන් භාගයක් ලෙස. මල්ලීට හා නිලුපුලීට දුන් ලොවි ප්‍රමාණය මුළු ලොවි තොගයෙන් භාගයක් ලෙස. මල්ලීට හා නිලුපුලීට දුන් ලොවි ප්‍රමාණය මුළු ලොවි තොගයෙන් භාගයක් ලෙස. ඔන්න පුතේ රෝමි ලක්කම් එකට උත්තරේ ගන්න ඕනේ දැන්. මල්ලීට හා නිලුපුලීටයි දුන් ලොවි ප්‍රමාණය මුළු ලොවි තොගයෙන් භාගයක් ලෙස. එහෙනම් පුතේ 4න් 1 දාන 4න් 1. 4න් 1 එකතු කරන්න ඕනේ. 4න් 1 දාන 4න් 1. 4න් 1යි 4න් 1යි 4න් 2යි. 4න් 2ක් කියන්නේ 2න් 1යි. ඔන්න සරල කරලා ගන්න. භාගයක් දීලා. මල්ලීට හා නිලුපුලීට දුන් ලොවි ප්‍රමාණය මුළු ලොවි තොගයෙන් භාගයක් ලෙස 2න් 1යි. රෝමි ලක්කම් එකට උත්තරයි.
ඊළඟට පුතේ රෝමි ලක්ෂණ දෙක ඉතිරි වෙච්ච ලෝහි ප්‍රමාණය අහනවා. දැන් ඔන්න මල්ලිටයි නිලුපුලිටයි නිමා එකක් දෙනවනේ. ඒතකොට මේ තුන් දෙනාම එකතු කරලා එකෙන් අඩු කරා නම් වැඩේ ලේසි. හරිද මේක මකන්නද මේ ටික? මල්ලිට හා නිලුපුලිට දුන් ලෝහි ප්‍රමාණය මුළුතෝගෙන් භාගයක් ලෙස. මකන්නද මේ ටික? हाँ सर हाँ सर හරි. ඔන්න මම රෝමි ලක්ෂණ දෙක දැන් මෙතනින් ලියන්නේ. ඉතිරි වූ ලෝහි ප්‍රමාණය මුළු ලෝහි ප්‍රමාණයෙන් භාගයක් ලෙස. එනත මුළු ලෝහි තොගයෙන් භාගයක් ලෙස. ඉතිරි වූ ලෝහි ප්‍රමාණය රෝමි ලක්ෂණ දෙක. ඉතිරි වූ ලෝහි ප්‍රමාණය මුළු ලෝහි තොගයෙන් එනත ලෝහි ප්‍රමාණයෙන් භාගයක් ලෙස. ඉතිරි වූ ලෝහි ප්‍රමාණය මුළු ලෝහි තොගයෙන් භාගයක් ලෙස. ඉතිරි වෙච්ච ටික හොයන්න ඕනේ. හරි පුතේ ඔන්න ඉතුරු වෙච්ච ටික හොයන්න නම් අපි කරන්න ඕන දේ තමයි දැන් මේ නිමා කවුද මේ නම යසංගිනි යසංගි මල්ලිට දෙනවා 4න් එකක් නිලුපිලිට දෙනවා 4න් එකක් නිමායට දෙනවා 3න් එකක්. ඒතකොට එයාට ඉතුරු වෙන ටික හොයාගන්න නම් එයා ළඟ තිබිච්ච මුළු ලෝහි තොගයෙන් ඒ කියන්නේ සම්පූර්ණ එකකින් මුළු ලෝහි තොගයක් අපි දන්නේ එකක් ලෙස එකෙන් අඩු කරනවා මල්ලිට දීපු 4න් එකයි නිලුපුලිට දීපු 4න් එකයි නිමාල්ට දීපු 3න් එකයි. ඔන්න ඔය ටික අඩු කරන්න ඕන. මෙහෙම හදන්න කැමති ළමයි මේක ලියා ගන්න. අහගන්න චුට්ටක්. අර මම ක්‍රම දෙකක් කියලා දුන්නේ මුලින්ම පළවෙනි ගානේදී. අඩු කිරීම අඩු කිරීම දාලා. එහෙම කැමති ළමයි මේක විතරක් ලියාගෙන හදන්න. මේකට අකමැති නම් පුතේ දාන්න මෙතෙන්ට වරහණයි මේවා දාන. එකෙන් අඩු කරනවා අර ටික එකතු කරනවා. හරිද? කොහොම කරත් එකම උත්තරේ එන්නේ. එක්ක මේ විදිහට නැත්තම් වරහන් නැතුව ඔක්කොම අඩු කිරීම. හරි උත්තරේ ගන්න ඉක්මනට. ඉතිරි වූ ලෝහි ප්‍රමාණය මුළු ලෝහි තොගයෙන් භාගයක් ලෙස හොයාගන්න. 4 3 කූපෝගු පොදු හරය 4 3 12යි. 4 12ක් වෙන්නේ 3න් ගුණ වෙලා. 1 වරක් 3 3යි. 1 වරක් 3 3යි. 3 12ක් වෙන්නේ 4න් ගුණ වෙලා. 1 වරක් 4 4යි. ඔන්න එක අඩු කිරීම 12න් 3යි 3යි 6යි 6යි 4යි 10යි. එක අඩු කිරීම 12න් 10යි. ඒ කියන්නේ එක කියන්නේ 12න් 12. 12න් 12 අඩු කිරීම 12න් 10යි. ඔන්න එනවා පුතේ 12න් 10ක් අඩු කරා 12න් 2 සරල කරන්න 6 2. කොහොමද 6න් එකක් ආපු ළමයි අතුස්සන්න 6න් එකක්. හරි. ඔන්න පුතේ මේ 6න් එක කියන්නේ මොකද්ද? ඉතිරි වූ ලෝහි ප්‍රමාණය මුළු ලෝහි තොගයෙන් භාගයක් ලෙස. ඒ කියන්නේ දැන් යසංගිට ඉතුරු වෙලා තියෙනවා ලෝහි තොගයෙන් 6න් එකක්. 6න් පංගුවක් දැන් මෙයාට ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මල්ලිටයි, නිලුපුලිටයි, නිමාලිටයි ඔය තුන් දෙනාටම දීලා ඉවරනාට පස්සේ මේ තාමත් යසංගි ගාව ඉතුරු වෙලා තියෙනවා කොච්චරක්ද? 6න් එකක් ඉතුරු වෙලා තියෙනවා. හරිද? ඕන දැන් ඊළඟ රෝමි ලක්ෂණ තුන කියවන්නකො. යසංගිට ඉතිරි වූ ලෝහි ප්‍රමාණය 93යි. ඒ කියන්නේ ලෝහි ගෙඩි ප්‍රමාණය. ලෝහි ගෙඩි 93ක් තියෙනවලු දැන් යසංගිට ඉතිරි වෙලා. 93ක් නම් මුළු ලෝහි තොගය කොහොමද? එහෙනම් මෙයා ගාව කොච්චරක් ලෝහි තියෙන්නේ නැතිද? අර බෙදන්න කලින් අර විදියට බෙදුවනේ. ඔය බෙදන්න කලින් මෙයා ගාව කොච්චරක් ලෝහි තියෙන්නේ ඇතිද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. එහෙනම් පුතේ ඔන්න ඔය කොටස හදන්න නම් අපිට අපි ලියා ගන්න වෙනවා පොඩි සමීකරණයක්. ඔන්න බලන්න.
දැන් යසංගීට ඉතිරි වෙලා තියෙන ලොවි තොගය භාගයක් ලෙස කොච්චරයිද? 6න් 1යි. හරිද? 6න් 1ක් තමයි දැන් යසංගීට ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න මම දැන් ලියනවා මෙතනින් මේ රෝමි ලකම් 3 ලෝවි තොගයෙන් 6න් 1ක් කියන්නේ ලොවි ගෙඩි කීයද? ලොවි තොගයෙන් 6න් 1ක් කියන්නේ ලොවි ගෙඩි කීයද? ලොවි තොගයෙන් 6න් 1ක්. මට කියන්නකෝ ඉතිරි ලොවි ප්‍රමාණය 93යිනේ. නේද? එහෙනම් පුතේ ලොවි තොගයෙන් 6න් 1ක් කියන්නේ කීයක්ද? මේ 6න් 1 කියන්නේ ඉතිරි වෙච්ච ලොවි ප්‍රමාණය භාගයක් ලෙසනේ. ඕක අපි දන්නවා ප්‍රමාණය කොච්චරක්ද කියලා 93යි. එහෙනම් පුතේ ලොවි තොගයෙන් 6න් 1ක් කියන්නේ ඉතුරු වෙච්ච කොටස නම් ඉතුරු වෙච්ච භාගය නම් ඉතුරු වෙච්ච ප්‍රමාණය ලොවි ගෙඩි ගාන කීයද? කීයද? 3. එහෙනම් ලොවි තොගයෙන් 6න් 1ක් කීයකට සමානද? 93කට සමානයි නේද? ඔන්න ලොවි තොගයෙන් 6න් 1ක් සමානයි 93යි. ඇයි පුතේ? ලොවි තොගයෙන් 6න් 1ක් කියන පංගුවක් ඉතිරි. 6න් 1ක කොටසක් ඉතිරි. ඔය කොටස අපිට දීලා 6න් 1ක් කියන්නේ ලොවි ගෙඩි 93ක් කියලා අපිට ගානේ කියනවා මේ ඉතිරි ලොවි ප්‍රමාණය 93යි. එහෙනම් 6න් 1 කොටසක් කියන්නේ ලොවි ගෙඩි 93ක්. අපෙන් අහන්නේ මුළු ලොවි ගෙඩි ගණන. මුළු තොගය. එහෙනම් පුතේ 6න් 1ක් 93 නම් මුළු ලොවි ගණන කියන්නේ මුළු ප්‍රමාණයක් අපි භාගවල ගන්න එකක් ලෙස. පුතේ මුළු ප්‍රමාණයක් ගන්න භාගවල එකක් ලෙස. එකක් ලැබෙන්න නම් 6න් 1ක් 93 නම් එකක් කියන්නේ 6න් 6ක්. ඔන්න 6න් 6ක් ගන්න ඕන. එහෙනම් ලොවි තොගයෙන් 6න් 6ක් කියන්නේ කොච්චරක්ද? 6න් 1ක් 93 නම් 6න් 6ක්. 93 වැඩි කිරීම 6. 6න් 1ක් 93 නම් 6න් 6ක්. 6න් වැඩි වෙන්න ඕන. 6 වරක් 3 6 12 18න් 8 එකක් ඉදිරි 6 වරක් 9 9 වරක් 6 54යි 1යි 55යි 558යි. ඔන්න පුතේ එම නිසා මුළු ලොවි තොගය. එම නිසා මුළු ලොවි තොගය මුළු ලොවි ප්‍රමාණය කියලා ගත්තත් හරි. ඔන්න ප්‍රමාණය හොයාගත්තා. 558යි. තේරුණාද? මේක තේරුණු දරුවන් අත උස්සන්න. හරි. ලියා ගන්න පුතේ ඉක්මනින්ම. ඔන්න ඔය ටික ඉවරයි. හරි. ඔන්න ඔය ටික. මෙතනත් ලියන්න ලොවි තොගයෙන් කියලා ගමා දාන්න යන්න එපා. ලොවි තොගයෙන්. ඔන්න 558යි. හතරවෙනි ගාන පුතේ ඉක්මනින් ලියා ගන්න. හතරවෙනි ගාන. හරි සර්. හරි. හරි. ඔන්න පුතේ ශිෂ්‍යයෙකු තමා සතු මුදලින් 4න් 3ක් වියදම් කර පොත්පත්ගෙන එහෙනම් පොත්පත් ගැනීම සඳහා වියදම් කළ මුදල කියලා ලියන්න බෑ. වියදම් කළ කොටස ලියන්න පුළුවන්. මුදලක් නම් රුපියල් ලියන්න ඕනේ. නැත්නම් වියදම් කළ මුදල භාගයක් ලෙස කියලා. වියදම් කළ මුදල භාගයක් ලෙස කියලා ලියන්නද වියදම් කළ කොටස කියලා ලියන්නද? කැමති විදියක්. මම ලියන්න කෙටියෙන් වියදම් කළ කොටස කියලා. නැත්නම් වියදම් කළ මුදල ලියනවා නම් භාගයක් ලෙස. හරිද? ඔන්න පුතේ පොත්පත් ගැනීම සඳහා වියදම් කළ කොටස. පොත්පත් ගැනීම සඳහා
වියදම් කළ කොටස සමානයි පොත්පත් ගන්න වියදම් කරලා තියෙනවා මම මේක රූල් දෙකක ලියවනම් හොඳයි වගේ වියදම් කළ කොටස අදහා වියදම් කළ කොටස හතරෙන් තුනයි හරි ඉතිරියෙන් පහෙන් දෙකක් තේබීමට වියදම් කළ පසු ඔන්න එහෙනම් තේබීමට වියදම් කළ කොටස තේබීමට වියදම් කළ කොටස පුතේ තේබීමට වියදම් කරලා තියෙන්නේ ඔන්න බලන්න ඔන්න හොඳට කියවන්න මේක ඉතිරියෙන් පහෙන් දෙකක් තේබීමට වියදම් කළ පසු එහෙනම් පුතේ තේබීමට වියදම් කරලා තියෙන්නේ දෙකෙන් එකක් නෙමෙයි පහෙන් දෙකක් නෙමෙයි ඉතිරියෙන් පහෙන් දෙකක් හරිද තේබීමට වියදම් කරලා තියෙන්නේ පහෙන් දෙකක් නෙමෙයි ඉතිරියෙන් පහෙන් දෙකක් ඇයි එහෙම කියන්නේ ඔන්න බලන්න මුලින්ම ඔන්න අහගන්න පුතේ මෙයා හතරෙන් තුනක් ඒ කියන්නේ මෙයා ගාව තියෙන මුදලෙන් හතරෙන් තුනක්ම පුතේ මෙයා මොකද්ද කරන්නේ පොත්පත් ගන්න වියදම් කරනවා එතකොට මෙයාට තව ඉතුරු වෙන්නේ හතරෙන් එකයි මෙයාට ඉතුරු වෙන්නේ කොච්චරයිද හතරෙන් එකයි එතකොට ඉතිරි කොටස හොයා ගන්න ඕන තේබීමට වියදම් කළ කොටස පුතේ දුන්නට ඔය පහෙන් දෙකයි කියලා පහෙන් දෙකයි කියන්නේ පුතේ ඉතිරියෙන් පහෙන් දෙකයි හරිද මට තව මේ ඇත්තටම මේක ලියන්න කලින් තව වගන්තියක් ලියන්න තිබුණා නම් හොඳයි මොකක්ද දන්නවද පොත්පත් ගැනීම සඳහා වියදම් කළ කොටස හතරෙන් තුනයිනේ ඉතිරි කොටස හොයාගත්තා නම් ගොඩක් හොඳයි ඔයාලා තාම වගන්ති ලිව්වේ නැහනේ මම මේක මකන්න එතකොට පුතේ මේ අපිට ලේසි ගන්න ඔන්න මම මේක මකන්න මම මෙතනින් පස්සේ ලියනවා ඒ පුතේ ඉතිරියෙන් කතාවක් තියෙනවනේ පොත්පත් ගැනීම සඳහා වියදම් කළ කොටස 4න් 3යි. දැන් ලියනවා පොත්පත් ගෙන ඉතිරි කොටස. පොත්පත් ගත්තාට පස්සේ ඉතිරි කොටස. පොත්පත් ගත් පසු ඉතිරි කොටස. මම මේක හොයා ගන්න ඕනේ. පොත්පත් ගත්තට පස්සේ ඉතුරු වෙච්ච කොටස. දැන් පුතේ ඔන්න පොත්පත් ගන්න 4න් 3ක් ගියානේ. ඉතිරි ටික හොයාගන්න එකෙන් අඩු කරනවා 4න් 3ක්. එතන ඉතිරි කොටස. එක කියන්නේ සම්පූර්ණ මුළු මුදලනේ. මුළු මුදලෙන් පොත්පත් ගන්න වැය වෙච්ච 4න් 3 අඩු කරනවා. එක කියන්නේ 4න් 4යි. ඍණ 4න් 3. ඒ කියන්නේ 4න් 1යි. ඔන්න පොත්පත් ගත් පසු ඉතිරි කොටස 4න් 1යි. අන්න දැන් ලියනවා බලන්න. තේබීමට වියදම් කළ කොටස දැන් ලියනවා තේබීමට වියදම් කළ කොටස හරි තේබොන්න වියදම් කරන්නේ පහෙන් දෙකක් නෙවෙයි ඉතිරියෙන් පහෙන් දෙකක් මම ඒක ලියා ගන්නවා මෙහෙම ඉතිරියෙන් පහෙන් දෙකයි ඉතිරියෙන් පහෙන් දෙකයි ඉතිරිය කොච්චරයිද පොත්පත් ගත්තට පස්සේ ඉතිරිය කොච්චරයිද හොයාගත්තා මේ ඉතිරිය 4න් 1යි මේ 4න් 1කින් පහෙන් දෙකක තමයි පුතේ දේ බොන්නේ නැතුව මුළු මුදලෙන් පහෙන් දෙකක නෙවෙයි හරි නේද මුළු මුදලෙන් පහෙන් දෙකක නෙවෙයි මෙන්න මේ පොත්පත් ගත්තාට පස්සේ ඉතිරි වෙන මුදලෙන් පහෙන් දෙකක තමයි පුතේ දේ බොන්නේ එහෙනම් ඉතිරිය 4න් 1යිනේ 4න් 1කින් පහෙන් දෙකක තමයි පුතේ දේ බොන්නේ ඔන්න දේ බොන්න වියදම් කරනවා ඉතිරිය 4න් 1යි 4න් 1කින් පහෙන් දෙකක තමයි දේ බොන්නේ ඉතිරියෙන් පහෙන් දෙකයි හරි ඔය ටික ලියා ගන්නකො මුලින්ම 4න් 1කින් පහෙන් දෙකයි
හතරෙන් එකකින් පහෙන් දෙකක් හරිද? හරි. ඔන්න දැන් මේක හොයාගන්න පුතේ. තේබොන්න ඇත්තටම කොච්චරක් වේදම් කරලාද? අපි සුරු කරලා ගමු. 2ට 1යි 4ට 2 ඒවා 2යි. එක්වරක් එක 1යි දෙවරක් 5 10යි. ඔන්න එහෙනම් 10න් එකක් එනවා. මෙයා සුරු කළාට පස්සේ පුතේ උත්තරේට එයි එක්වරක් එක 1යි දෙවරක් 5 10යි 10න් 1යි. ඒක ඉරිදයක් ගන්න එපා. මොකද අවසාන උත්තරය නෙමෙයි. ඔන්න පුතේ දැන් ආයෙ අහගන්න. ඔය 10න් එකක් කියලා ආවනේ. ඔය 10න් එක කියන්නේ මොකක්ද? ඔය 10න් එක කියන්නේ පුතේ මෙයා තේ බොන්න වියදම් කරපු මුදල මුළු මුදලෙන් භාගයක් ලෙස. මුළු මුදලෙන් 10න් එකක් පුතේ තේ බොන්න වියදම් කරලා. එහෙම නැතුව මුළු මුදලෙන් 5න් දෙකක් නෙමෙයි. මේ 5න් දෙක කියන්නේ එයාට ඉතිරි වෙච්ච මුදල 4න් එකයිනේ. පොත්පත් ගත්තට පස්සේ ඔන්න පුතේ මුලින්ම පොත්පත් ගන්න. හරිද? ඔන්න හිතන්න මෙයා ගාව මෙන්න මෙච්චරක මුදලක් තියෙනවා. ඔන්න ඔච්චරක මුදලක්. ඒකෙන් පුතේ 4න් 3ක්ම මොකද්ද කරන්නේ? මෙයා මේ මුදල 4කට බෙදලා මේකෙන් 4න් 3කම පොත්පත් අරගන්නවා. ඔන්න පොත්පත් අරන් ඉවර වුණාට පස්සේ 4න් එකක් ඉතුරු වෙනෝනේ. ඔන්න ඔය 4න් ඉතිරි වෙච්ච 4න් එකෙන් 5න් දෙක. ඒ කියන්නේ පුතේ ඔය ඉතිරි වෙච්ච 4න් එක 5කට බෙදලා ඉතිරි වෙච්ච 4න් එක 5කට බෙදලා ඒකෙන් කොටස් දෙකක් ගන්නවා තේ බොන්න. එතකොට අන්නේ ඉතිරි වෙච්ච 4න් එක 5කට බෙදලා ඕක 5කට බෙදනවා 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න ඔහොම ඉතිරි වෙච්ච 4න් එක 5කට බෙදලා ඒකෙන් පුතේ 5න් දෙකක් මෙන්න 5න් කොටස් දෙකක් අරගන්නවා මොකටද තේ බොන්න. ඔන්න ඔය 5න් දෙක කියන්නේ පුතේ ඔන්න ඔය ඉතිරියෙන් 5න් දෙක කියන්නේ මුළු මුදලින් මෙන්න මුළු මුදලින් කොච්චර පංගුවක්ද 10න් එකයි. ඔන්න 10න් එක එන විදිය බලා ගන්න මෙන්න. මේක පුතේ ඔක්කොම මේක පහට බෙදුවනේ. මේකත් පහට බෙදන්න පුළුවන්. එතකොට මෙතනත් කොටස් පහක් තියෙනවා. මෙතනත් කොටස් 5යි. මෙතනත් කොටස් 5යි. 5යි 10යි 15යි 20යි. ඔක්කොම 20න් කීයක් ගත්තද 20න් 2යි. 20න් 2යි කියන පුතේ 10න් එකයි. දැක්කනේ රූප සරණුත් එනවා 10න් එකයි. තේරුණාද? තේරුණාද? තේරුන්නේ නැද්ද? ආයි කියන්න හදන්නකො. ආයි කියලා දෙන්න. රූප සහායනොත් මේක හදන විදිය. ඔන්න පුතේ මේ තියෙන සම්පූර්ණ මේ මිනිස්යා ගාව තියෙන මුදල. හරි. ඔය මුදල මුලින්ම මොකද්ද කරන්නේ මෙයා? 4ට බෙදලා. 4ට බෙදලා මේකෙන් 4න් 3ක් පොත්පත්. මේකෙත් පොත්පත් ගන්නවා, මේකෙත් පොත්පත් ගන්නවා, මේකෙත් පොත්පත් ගන්නවා. ඉතිරි වෙනව කොච්චරද? 4න් එකක්. මේ ටික තමයි ඉතුරු වෙන්නේ. ඔන්න පොත්පත් ගත්ත පසු ඉතිරි කොටස 4න් එකයි. ඔන්න පොත්පත් ගත්තට පස්සේ ඉතුරුනේ 4න් එක. මෙන්න මේ ටික තමයි මෙයාට ඉතුරු වෙන්නේ. හරිද? ඔන්න ඔය 4න් එක මොකද්ද කරන්නේ? ඔය ඉතිරි වෙච්ච 4න් එකෙන් ඉතිරියෙන් 5න් දෙකක තේ බොනවා. ඒකට පුතේ මේව දැන් පොත්පත් අරන් ඉවරයිනේ. ඒවයි තේ බොන්න බැහැනේ. මෙන්න මේ ඉතිරි වෙච්ච 4න් එකෙන් 5න් දෙකක්. ඒ කියන්නේ ඔය ඉතිරි වෙච්ච 4න් එක කොටස් 5කට බෙදෙනවා මුලින්ම. මේක කොටස් 5ට බෙදෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි. ඔය ඉතිරි වෙච්ච 4න් එක කොටස් 5කට බෙදලා ඕකෙන් පුතේ කොටස් දෙකක් ගන්නවා තේ බොන්න. මෙන්න මේකේ කොටස් දෙකක තේ බොනවා. මේ ටික තමයි තේ බිව්වේ. ඔය පාට කරේ පුතේ ඉතිරියෙන් 5න් දෙකක්. ඔය ඉතිරියෙන් 5න් දෙක කියන්නේ මුළු මුදලින් මෙන්න මේ මුළු මුදලින් කොච්චරක්ද කියන එක හොයා ගන්න නම් පුතේ මුළු මුදල අපි බලන්නකො කොච්චරක්ද. මෙතන කොටස් 5ක් තියෙනවනේ. එතන මෙතනත් ඒ වගේම කොටස් කීයක් තියෙනවද? 5ක් තියෙනවා.
මෙතනත් ඒ වගේම කොටස් පහක් තියෙනවා. ඒ කියන්නේ මෙතන පහකට බෙදෙන නිසා මේ හැම එකක්ම පහකට බෙදෙනවා. මෙතනත් පහයි කොටස්, මෙතනත් පහයි, මෙතනත් පහයි, මෙතනත් පහයි. ඒතර පහේවා හතරක්. ඔන්න කොටස් පහේවා හතරක්. 5ක් හතර 20යි. ඒතර පුතේ 20න් කොටස් කීයක තේ බීලද? 2ක බීලා. 20න් දෙකක් කියන්නේ 10න් එකක තේ බීලා. එහෙනම් පුතේ මුළු මුදලින් 10න් එකක තේ බීලා තියෙනවා. ඔන්න 10න් එකක තේ බීලා. අන්න ඒක තමයි හොයාගත්තේ. එහෙනම් මේ තේ බීමට වියදම් කළ කොටස වන 10න් එක කියන්නේ පුතේ මුළු මුදලින් තේ බීපු කොටස. මුළු මුදලින් තේ බීපු කොටස තමයි පුතේ 10න් එක කියන්නේ. මේ පහෙන් දෙක කියන්නේ ඉතිරි වෙච්ච මුදලින් තේ බීපු කොටස. ඉතිරි වෙච්ච එකෙන් බීලා තියෙන පහෙන් දෙක. මුළු මුදලින් නම් 10න් එක. තේරුණාද? රූප සංහනන්දම හොඳටම පැහැදිලි. හරි. ඔන්න. දැන් ඊළඟට පහෙන් දෙකක් ඉතිරියෙන් පහෙන් දෙකක් තේ බීමට වියදම් කළ පසු ඔහු අත රුපියල් 90ක් ඉතිරි විය. ඔන්න පුතේ. මෙයා දැන් මේ ඉතිරියෙන් පහෙන් දෙකක තේ බොනවා. ඒ කියන්නේ මුළු මුදලින් 10න් එකක තේ බොනවා. තේ බීලා ඉවරනාට පස්සේ මෙයාට ඉතිරි වෙනවා රුපියල් 90ක්. එහෙනම් ඔය රුපියල් 90 කියන්නේ පුතේ මුළු මුදලින් කවර පංගුවක්ද? කවර භාගයක්ද? මේ ටිකේ පොත්පත් ගත්තා. මේ දෙකෙන් තේ බිව්වා. තව කොටස් 3ක් ඉතිරි. ඒ කියන්නේ පුතේ මුළු මුදලින් කොච්චරක්ද? මුළු මුදල කියන්නේ මෙයා පහට බෙදුවා මෙයාත් පහට බෙදන්න එහෙනම් මෙයාත් පහට ඔක්කොම 20යිනේ 20න් 1යි 2යි 3යි 20න් 3ක් මෙයාට ඉතිරි වෙලා තියෙනවා. තව 20න් 3කුත් ඉතිරි. මේ තියෙන්නේ 20න් 3. මේ තියෙන්නේ මෙන්න තියෙනවා මේ 20න් 3. අන්නේ 20න් 3 තමයි පුතේ මෙයාට ඉතිරි වෙලා තියෙන්නේ. අන්නේ 20න් 3 තමයි රුපියල් 90ක් කියන්නේ. ඔන්න ඔය 20න් 3 තමයි රුපියල් 90ක් වෙන්නේ. අපි ඇත්තට බලමු දැන් මේ 20න් 3 ගත්ත රූප සටහනෙන්නේ. ඔය රූප සටහනෙන් ගත්ත 20න් 3 අපි ගාන හදලත් බලමු එනවද කියලා. එහෙනම් කොහොමද මේක හොයාගන්නේ මේ 20න් 3? දැන් මෙහෙම රූප සටහනෙන් අරගෙන බෑ. අපි ගාන හදලත් බලන්න ඕනේ. ඔන්න මම අලුතින් වගන්තියක් ලියනවා. ඒ තමයි පුතේ දැන් මෙතන ලිව්වනේ. පොත්පත් ගත් පසු ඉදිරි කොටස. දැන් මම ලියනවා මෙයාට ඔහුලගේ ඉතිරි වූ මුදල. තේ දීපස්සෙන් හරියන්නේ නැහැ. දැන් ඉතිරි වී ඇති කොටස. දැන් ඔහුට ඉතිරි වී ඇති කොටස කියලා ගන්න. හරිද? නැත්නම් මේවත් එක්ක පොත්පත්ගෙන තේ බී අවසන් කළ පසු ඉතිරි කොටස එහෙම එපා. දැන් ඔහුට ඉතිරි කොටස. දැන් ඔහුට ඉතිරි කොටස කියලා මම ගන්නවා. හරි. ඔන්න මම කොහෙන්ද මකන්නේ? මේක ලියාගත්තද? ලියාගත්ත නේද? ඔව් සර්. හරි. දැන් ඔහුට ඉතිරි කොටස කියලා මම ගන්නම්කෝ. මට දැන් මේක ලියන්න තැනක් තමයි නැත්තේ. හරිද? දැන් ඔහුට ඉතිරි කොටස මම මේ ටික මකන්න. හරි. දැන් ඔහුට ඉතිරි වී ඇති කොටස. ඉතිරි වී ඇති කොටස. හරි. බලන්න. එයා ගාව තිබුණා සම්පූර්ණ මුදල මුළු මුදල 1යි. ඒකෙන් අඩු කරනවා එයා මුලින්ම පොත්පත් ගත්තු 4න් 3. එයා පොත්පත් ගත්තු 4න් 3 මුලින්ම අඩු කරනවා. ආයෙත් අඩු කරන්න ඕන. එයා තේ බිව්වා. තේ බිව්වේ 5න් 2ක නෙමෙයි. මුළු මුදලින් කීයකද? තේ බිව්වේ 10න් 1ක. මුළු මුදලින් 10න් 1ක තමයි තේ බිව්වේ මේ අපි හොයාගත්ත මුළු මුදලින් 10න් එකක් කියලා. 10න් එකක තේ බිව්වා. තව මොනවත් කරාද? නෑ එච්චරයි. පොත්පත් ගත්තා ඊට පස්සේ තේ බිව්වා. එච්චරයි. ඊට පස්සේ ඊටු ටික තමයි හොයාගන්න තියෙන්නේ. එහෙනම් මුළු මුදලින් පොත්පත් ගත්තු ටිකයි තේ බීපු ටිකයි අඩු කරනවා. හරි නේද? මුළු මුදලින් ඔන්න අඩු කරා පොත්පත් ගත්තු ටිකයි තේ බීපු ටිකයි. එතකොට නේද පුතේ දැන් එයාට ඉතුරු වෙලා තියෙන මෙන්න මේ කොටස එනවා. බලමු මේක සුළු කරලා. මෙහෙම සුළු කරන්නද? මෙතන වරහණක් දාලා ධන කියලා දාගන්න. මෙහෙම සුළු කරන්නද වරහණක් දාලා ධන කියලා දාගන්න. වරහණක් දාලා ධන කියලා දාගන්න සර්. වරහණක් දැම්ම ධන කියලා දාගත්තා. හරි. එක අඩු කිරීම. 4යි 10යි කූපෝගු. 4යි 10යි පොදු සාධක තියෙනවා. 4යි 10යි.
දෙකෙන් බෙදන්න පුළුවන්. 4 2 2යි 10ට 2 5යි. ඕන්න 2යි 5යි ආවේ. දෙවරත් එක 4 4ක් 5 20යි. උදේ 20ක් වෙන කූකෝ. ඔන්න 20යි පොදු හරේ කූකෝ බලාගෙන ඉන්න. ඕන්න 20යි 4 20ක් වෙන්නේ කීයෙන් ගුණ වෙලා? 5න් ගුණ වෙලා. 4ක් 5 20යි. එන 5 3 15යි. 10යි 20ක් වෙන්න පුතේ දෙකෙන් ගුණ වෙලා. 10 වරක් 2 20යි. එහෙනම් දෙවරක් එක 2යි. ඔන්න දැන් තව සුළු කරනවා 1 අඩු කිරීම 15යි 2යි 15 16 17යි 20න් 17යි. 1 අඩු කිරීම 20න් 17යි. මම මෙහෙට ගන්නම්. 1 කියන්නේ පුතේ 20න් 20යි. අඩු කරනවා 20න් 17ක්. වැඩේ හරි. 20න් 17ක් අඩු කරා 3යි. ඔන්න පුතේ 20න් 3ක් ආවා. අර 20න් 3 ආවනේ. මෙන්න. අන්න 20න් 3 ආවා. දැක්කද? හරි ඉක්මනින් ලියා ගන්න. ඉක්මනින්ම ලියා ගන්න ටික. මෙන්න මේ 20න් 3 ආවා අපිට. හරිද? මම මේ ටික මකන්නම්. මේ රූපෙන් ගත්තු ටිකනේ. හරි මේ ටික විතරයි මේ රූපෙන් ගත්තු ටික මකන්නේ. වෙලා හරි මෙතනින් පස්සේ ආයෙ සුළු කරන්න මම මේ ටික ආයෙ පහලට ගන්නම් කියලා. එක ඍණ 20න් 15යි 2යි 17යි 20න් 20 ඍණ 20න් 17 එනම් පුතේ 20න් 3 ඔන්න 20න් 3ක් ආවා. හරි ඔන්න පුතේ දැන් පොත්පතුත් අරගෙන තේ බීලා දැන් මෙයාට ඉතුරු වෙලා කියනවා 20න් 3ක් මේ තියෙන්නේ 20න් 3 මුළු 20න් මුළු මුදලින් 20න් 3ක් මුළු මුදලින් 20න් 3ක් තියෙනවා මේ තියෙන අපි ඒක හොයාගත්තා ඔන්න ඉතිරි වෙච්ච මුදල අපිට දීලා මේ බලන්න වියදම් කළ පසු රුපියල් 90ක් ඉතිරි විය. ඉතුරු වෙච්ච මුදල දීලා 90යි. එහෙනම් පුතේ 20න් 3ක් කියන්නේ කීයක්ද? රුපියල් වලින් නම් 20න් 3ක් කියන්නේ රුපියල් වලින් කීයද? 90යිනේ. එහෙනම් පුතේ මුදලින් 20න් 3ක් සමානයි. ඔන්න මම දැන් ලියනවා මෙතනින් පස්සේ මුදලින් මෙතනින් පස්සේ ලියන්නේ මේක. මේ අවසන් උත්තරෙන් පස්සේ මුදලින් 20න් 3ක් කියන්නේ රුපියල් කීයද? මුදලින් 20න් 3ක් කියන්නේ රුපියල් වලින් 90යි. රුපියල් වලින් 90යි. පුතේ 20න් 3ක් 90 නම් මුදලින් 20න් එකක් හොයාගන්න. ඇයි අපි ගන්න ඕන මෙයා ළඟ තිබුණු මුළු මුදලනේ හොයන්න ඕනේ. මෙන්න මේ සම්පූර්ණ මුළු මුදල හොයන්න ඕනේ. ඒ කියන්නේ 20න් 20ක් හොයන්න ඕනේ. 20න් 20ක් හොයන්න නම් 20න් එකක් කියන්නේ කීයද කියලා හොයාගෙන ඉන්න. එහෙනම් මුදලින් 21ක් කියන්නේ කීයද බලන්න. මුදලින් 20න් එකක් සමානයි රුපියල් 90 බෙදීම 3. 20න් 3ක් 90 නම් 20න් එකක් හොයාගන්න 3ෙන් බෙදන්න ඕනි. එතකොට එනවා රුපියල් 30ක්. ඔන්න පුතේ 20න් එකක් කියන්නේ 30යි. එහෙනම් මුදලින් 20න් 20ක් හොයාගන්න. මුළු මුදල මුදලින් 20න් 20ක් කියන්නේ රුපියල් 30 ගුණ කිරීම 20. ඔන්න රුපියල් 30 20ක් වරක් දෙක 6යි 600යි. 20න් 20ක් කියන්නේ 600යි. එහෙනම් ඕන දැන් ලියන්න. එම නිසා ඔහු ළඟ තිබූ මුළු මුදල සමානයි රුපියල් 600යි. එම නිසා ඔහු ළඟ තිබූ මුළු මුදල සමානයි රුපියල් 600යි. එම නිසා ඔහු ළඟ තිබූ මුළු මුදල සමානයි රුපියල් 600යි. ඒ වෙලාව එම නිසා ඔහු ළඟ තිබූ මුළු මුදල සමානයි රුපියල් 600යි. එම නිසා ඔහු ළඟ තිබූ මුළු මුදල සමානයි රුපියල් 600යි.
පස්වෙනි ගාන ලියා ගන්න. මේ 6 වෙනි ගාන ඕනේ නැහැ පුතේ. පස් ගණන් පහක් ඇති. 6 වෙනි ගාන ඕනේ නැහැ. ඔය ගානෙන් ඉවරයි. ඔය ගානෙන් ඉවර කරනවා. This මොකද පුතේ? හරි පස්වෙනි ගාන ලියා ගන්න. තේ හදන්න උත්සාහයක් දෙන්න. දැන් ඔයාලා ඕකේ ඔතන ඔයාලා පොතේ හදන්න කැමති නම් පොලේක හදන්න. මොකද මම හදනකොට ඔයාලට බලලා ලියා ගන්න පුළුවන්. හරිද? try එකක් දෙන්න මේ පස්වෙනි ගාන හදන්න. දැන් ගණන් හතරක් මම කියලා දුන්නනේ ඔයාලට. පස්වෙනි ගාන බලන්න හදන්න. හරි ඔන්න පුතේ ෂෙයා එක අයින් කරනවා. ඔන්න විතර පෙට්ටියකින් 25න් එකක් බෙදී තිබුණු බැවින් ඉවත් කිරීමට සිදුවිය. එතකොට පුතේ කුඩු වුණු කුඩු වෙච්ච විතරනේ කුඩු බිඳී එහෙම නැත්නම් බිඳී තිබූ විතර ගණන භාගයක් ලෙස. එහෙම නැත්නම් බිඳී තිබූ විතර කොටස. ඒකන බිඳී තිබූ විතර කොටසට වඩා හොඳයි බිඳී තිබූ විතර ගණන භාගයක් ලෙස කියන්නේ. බිඳී තිබූ විතර ගණන භාගයක් ලෙස. එහෙම නැත්නම් කොටස කියන්නේ නිකන් හරි නෑ වගේ. බිඳී තිබූ විතර කොටස නිකන් හරි නෑ. 25න් එකයි. මම මේක ලියා ගත්තා. ඔන්න 25න් එකයි. බිඳී තිබූ විතර ගණන භාගයක් ලෙස 25න් එකයි. ඉතිරියන්නේ 8න් 5ක් පළමු දිනේද. ඔන්න පුතේ. දැන් විතර පෙට්ටියක විතර 25න් එකක්. ඔන්න හිතන්න මේ තියෙන්නේ විතර පෙට්ටිය. මම රවුමක් විතර ගත්තා. ඔන්න රවුම් එක තමයි දාලා තියෙන්නේ. මේක පුතේ 25කට බෙදලා. මේක මේ 25කට බෙදනවා. හරි බෙදනවා 25ක් නෑ. මම 25කට බෙදලා මේකේ 25න් එකක් මොන වෙලාද? බීදිලා කුඩු වෙලා. ඒතර කුඩු වෙච්ච ඒ විකුණන්න බෑ. ගුටි කන්න තමයි වෙන්නේ. හරි? එහෙනම් හොඳ ටික තමයි පුතේ විකුණන්නේ. අපි දැන් හොයා ගන්න ඕනේ
හොඳ බිත්තර ගණන භාගයක් ලෙස. ඒ කියන්නේ කුඩු නොවු බිඳී නොතිබූ බිත්තර ගණන භාගයක් ලෙස. බිඳී නොතිබූ නැත්නම් කුඩු නොවු Time. බිඳී නොතිබූ බිත්තර ගණන Vela. භාගයක් ලෙස. පුතේ වෙලාව මට සපයන්න ඕනේ මම දන්නෝ වෙලාව. හරිද? වෙලාව මට සපයන්න ඕනේ ඔයාලට යන්න ඕන නම් ලීගු වෙන්න පුළුවන්. බිඳී නොතිබූ බිත්තර ගණන භාගයක් ලෙස. හරි? බිඳී තිබුණ නැති බිත්තර ගණන භාගයක් ලෙස ගන්න නම් අපි දන්නවා මුළු බිත්තර ගණන මුළු දෙයක් ගන්න එකක් ලෙසනේ. එකෙන් අඩු කරනවා මෙන්න මේ බිඳිච්ච 25න් එක. එතකොට මෙයා 25න් 25යි 25න් 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 එකක් අඩු කරන්න ඔන්න පුතේ එනවා 25න් 24ක්. ඔය තියෙන හොඳ ටික. ඔන්න හොඳ ටික. 25න් 24ක් හොඳයි. දැන් පුතේ පළමු දිනේ විකුණලා තියෙනවා ඉතිරියෙන් 8න් 5ක්. ඉතිරියෙන් 8න් 5ක් පළමු දිනේ. එහෙනම් පළමු දිනයේ විකුණු බිත්තර ගණන භාගයක් ලෙස. පළමු දිනේ විකුණු බිත්තර ගණන භාගයක් ලෙස. ඔන්න. පළමු දිනයේ විකුණු බිත්තර ගණන භාගයක් ලෙස පළමු දිනයේ විකුණු බිත්තර ගණන භාගයක් ලෙස. පුතේ පළමු දිනේ විකුණලා තියෙන්නේ ඉතිරියෙන් 8න් 5ක්. ඉතිරියෙන් 8න් 5ක්. ඉතිරියෙන් 8න් 5ක්. ඉතිරිය කියන්නේ පුතේ හොඳ ටිකනේ. හරි. මේ තියෙන බිඳිච්ච ටිකනේ 25න් එක. ඒතර ඉතිරිය තමයි 25න් 24. එහෙනම් ඉතිරිය 25න් 24යි. 25න් 24න් 8න් 5ක් තමයි විකුණන්නේ. නැතුව පුතේ මේ මුළු බිත්තර ගාණෙන් 8න් 5ක් විකුණනොත් ගුටි කන්න වෙන්නේ. ඇයි අර මුළු බිත්තර ගාණේ කුඩු වෙච්ච 25න් එහෙකුත් තියෙනවනේ. එහෙනම් කුඩු වෙච්ච ටික අයින් කරලා හොඳ ටික තමයි පුතේ විකුණන්න වෙන්නේ. එහෙනම් හොඳ ටික 25න් 24යි. ඔන්න ඔය 25න් 24න් 8න් 5ක් තමයි පුතේ පළමු දිනේ විකුණන්නේ. ඔන්න 25න් 24න් 8න් 5ක් තමයි පළමු දිනේ විකුණන්නේ. සම්පූර්ණ මුළු විතර ගානෙන් 8න් 5ක් විකුණනා නම් ඒ කියන්නේ අපි හිතමු මේ ඉතිරියෙන් කෑල්ලක් තිබුණේ නැහැ කියලා 8න් 5ක් විකුණනා නම් පුතේ මුළු විතර ගානෙන් 8න් 5ක් විකුණනා නම් කුටි කන්න වෙනවා. ඒ පොදු වෙච්ච ඒවාක් තියෙනෝනේ. හරි. ඒ නිසා ඉතිරි වෙච්ච එකෙන් 8න් 5ක්. එහෙනම් 25න් 24න් 8න් 5ක් තමයි පළමු දිනේ. බලන්න කීයක් එනවද කියලා. 5ට 1යි 25ට 5ව 5යි 8ට 1යි 24ට 8ව 8 16 24 3යි 3 වරක් 1 3යි 5 වරක් 1 5යි. ඔන්න 5න් 3ක් විකුණලා. පළමු දිනේ 5න් 3ක්. හරිද? ඒ කියන්නේ පුතේ ඔය 5න් 3 කියන්නේ මොකක්ද? ඔය 5න් 3 කියන්නේ මුළු බිත්තර ගණනින්. මේ මුළු බිත්තර ගාණෙන් පළමු දිනේ විකුණලා තියෙනවා 5න් 3ක්. මුළු බිත්තර ගණනින් 5න් 3ක් පළමු දිනේ විකුණලා. හරිද? හැබැයි හොඳ ඒවා. ඇයි අපි මේ අර කුඩු වෙච්ච ඒවා අයින් කරලා නෙගත්තේ? 25න් 24න් නෙගත්තේ. කුඩු වෙච්ච ටික අයින් කරලා හොඳ ඒවායින් 8න් 5ක් කියන්නේ. හොඳ ඒවායින් 8න් 5ක් කියන්නේ මුළු බිත්තර ගාණෙන් 5න් 3ක්. හරි ඔන්න අපි ඒක හොයාගත්ත පළමු දිනේ විකුණු ටික. ඊළඟට පුතේ හතරෙන් එකක් දෙවන දිනේ. හතරෙන් එකක් දෙවන දිනේ නේ. එහෙනම් අපි දැන් ලියමු දෙවන දිනේ විකුණු බිත්තර ගණන භාගයක් ලෙස. ඔන්න දෙවන දිනේ ගන්නකො දැන්. දෙවන දිනේ විකුණු බිත්තර ගණන භාගයක් ලෙස. ඒත් පුතේ මේ විදිය තමයි කුඩු වෙච්ච ඒවා විකුණන්න බෑ. දෙවන දිනයේ විකුණු බිත්තර ගණන භාගයක් ලෙස.
දෙවන දිනේ විකුණු විතර ගන්න භාගයක් ලෙස. හරි. ඒ පුතේ ඉතිරියෙන් ඇයි ඉතිරියෙන් ගන්නෙ? කුඩු වෙච්ච ඒවා විකුණන්න බෑ. එහෙනම් හොඳ ටික කියන්නේ ඉතිරිය. ඉතිරියෙන් හතරෙන් එකක්. ඉතිරියෙන් හතරෙන් එකක් කියලා කියන්නේ. කොබල පළමු දිනේ හතරෙන් එකක් දෙවන දිනේ. ඔව්. ඒ කියන්නේ ඉතිරියෙන් හතරෙන් එකක් තමයි. ඉතිරිය අපි දන්නවා පුතේ 25න් 24යි. 25න් 24න් හතරෙන් එකක් තමයි විකුණන්නේ. ඔන්න 25න් 24යි හොඳ ටික. ඔන්න ඔය හොඳ ටිකෙන් හතරෙන් එක. 25න් 24න් හතරෙන් එකක්. බලන්න කීයක් විකුණනවද කියලා. කොච්චරක් විකුණනවද බලන්න. 25න් 24න් හතරෙන් එකක්. කපල කොටලා හොයාගමු. 4ට 1යි 24ට 6යි. 6 වරක් එක 6යි 25 වරක් එක 25යි. ඔන්න 25න් 6ක් විකුණලා. 25න් 6ක් විකුණලා දෙන පුතේ දෙවෙනි දිනේ. දෙවෙනි දිනේ විකුණු පසු බිත්තර 24ක් ඉතිරි විය. පුතේ බිත්තර 24ක් ඉතිරි වෙලා. හරිද? දැන් අපි හොයාගන්න ඕනි ඉතිරි වී ඇති. දැන් ඉතිරි වී ඇති බිත්තර ගණන භාගයක් ලෙස. දැන් අපි හොයාගමු දැන් ඉතිරි වී ඇති බිත්තර ගණන භාගයක් ලෙස. ඔන්න මම දැන් අලුත් වගන්තියක් ලියනවා ඒකට. දැන් ඉතිරි වී ඇති බිත්තර ගණන භාගයක් ලෙස. දැන් ඉතිරි වී ඇති බිත්තර ගණන භාගයක් ලෙස. දැන් ඉතිරි වෙලා තියෙන බිත්තර ගණන භාගයක් ලෙස. හරි. ඔන්න පුතේ. දැන් ඉතිරි වෙලා තියෙන බිත්තර ගණන භාගයක් ලෙස හොයාගන්න නම් අපි අඩු කරන්න ඕනේ. මොනවද? ඔන්න දැන් බලා ගන්නකො පුතේ. දැන් ඉතිරි වී ඇති බිත්තර ගණන හොයාගන්න විදිය. හරි. මුළු බිත්තර ගාන එකයිනේ. සම්පූර්ණ බිත්තර ගාන එකයි. එකෙන් අඩු කරනවා. කුඩු වෙච්ච 25න් එක. කුඩු වෙච්ච 25න් එක අඩු කරන්න ඕනේ. පළමු දිනේ විකුණපු පළමු දිනේ කොච්චර විකුණනද? 5න් 3ක් අපි හොයාගත්තා. පළමු දිනේ විකුණපු 5න් 3 අඩු කරන්න ඕනේ. දෙවන දිනේ විකුණපු 25න් 6 අඩු කරන්නත් ඕනේ. ඔන්න ඔය ටික අඩු කරලා ගන්න. හරි. මුළු බිත්තර ගානෙන් කුඩු වෙච්ච ටික මුලින්ම අයින් කරන්න. පළමු දිනේ විකුණපු ටික අයින් කරන්න. දෙවන දිනේ විකුණපු ටිකත් අයින් කරන්න. එතකොට එනවා දැන් ඉතිරි වෙලා තියෙන බිත්තර ටික. මෙහෙම ආස නැත්තම් දාගන්න මෙහෙම වරහන් ප්ලස් ප්ලස්. හරි. කීයක් එනවද බලන්න. එක අඩු කිරීම පොදු හරය 25යි. මෙයා 25න් එක මෙයා 5න් මෙයාත් 5න් 5 25ක් වෙන්නේ 5න් ගුණ වෙලා 5 5 25 එන 5 3 15යි 25 25මයි එහෙනම් 6යි එක අඩු කිරීම 25න් 15යි 6යි 21යි 1යි 22යි. මෙයා 25න් 25යි අඩු කිරීම 25න් 22 25න් 3යි. ඔන්න පුතේ ඉතුරු වෙලා තියෙන 25න් 3ක්. ඔයගොල්ලෝ 25න් 3ක් ආපුවම මම උසන්න 25න් 3ක්. හරි. දැන් ඔන්න ඔය 25න් 3 ගැන කියලා තියෙනවා. විකුණු පසු බිත්තර 24ක් ඉතිරි විය. එහෙනම් පුතේ
ඔය 25න් 3ක් කියන්නේ බිත්තර කීයක්ද? බිත්තර ගණනෙන් 25න් 3ක් බිත්තර 24යි. හරිද? මම දැන් අන්න ඒක ලියනවා. ඔන්න මෙයා මෙතන හොයාගත්තා. දැන් ඔන්න 25න් 3ක් කියන්නේ පුතේ බිත්තර 24යි. මේක මෙහෙම ලියන්න පුළුවන්. දැන් ඔයාලට මේකට වාක්‍යයක් එන්නේ නැත්නම් ඔළුවට බිත්තර වලින් මුදලින් එහෙම වාක්‍යයක් ඔළුවට එන්නේ නැත්නම් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 25න් 3ක් ඊතරයක් දැම්මා බිත්තර 24යි. මෙහෙම ලියන්න පුළුවන්. අපි ඉස්සරහට පුතේ ලියුවේ මුදලින් 5න් 3ක් මෙච්චරයි. ඉඩමෙන් මෙච්චරක් මෙච්චරයි. දැන් ඒක බිත්තර වලින් කියලා ලියන්නත් තිබුණා. එහෙම නැත්නම් 25න් 3ක් ඊතරයක් බිත්තර 24යි. ඔහොම ලියන්න පුළුවන්. දැන් 25න් එකක් හොයාගන්න. දැන් 25න් එකක් කියන්නේ කොච්චරද බලන්න. 25න් එකක් ඊතරයක් බිත්තර කියලා බලන්න. මෙහෙම ලියන්න පුළුවන්. 24 බෙදීම 3. 24 3ෙන් බෙදුණා. මොකද 25න් 3ක් පුතේ 24 25න් එකක් කියන්නේ 24 3ෙන් බෙදන්න ඕනේ. එහෙනම් 8යි. 25න් එකක් බිත්තර 8යි. ඔන්න දැන් 25න් 25ක් බලන්න. 25න් 25ක් මුළු බිත්තර ගන්න. බිත්තර 8 වරක් 25. කීයක් දෙන්නේ 100යි. 25 ඒවා 8ක් 200යි. බිත්තර 200යි. හරි ලියන්න පුතේ වාක්‍යයක් ලියන්න. එම නිසා තිබිච්ච මුළු එම නිසා පෙට්ටියේ තිබුණු මුළු බිත්තර ගණන. එම නිසා පෙට්ටියේ තිබුණු මුළු බිත්තර ගණන සමානයි 200යි. එම නිසා පෙට්ටියේ තිබුණු මුළු බිත්තර ගණන සමානයි 200යි. හරි ඔන්න පුතේ භාග පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. හරිද? භාගවල පුතේ සියලු අභ්‍යාස කරන්න මම ඊළඟ දවසේ ප්‍රතිශත පටන් ගන්නවා. මේ